සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව ජනාධිපති මාධ්‍යංශයෙන් පැහැදිලි කිරීමක්. ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. දිනක් තුළ නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ගෙවුණු දිනේදී අත්අඩංගුවට. කොරියානු විභාගය සමත් පිරිස රැකියා හිමිවීමේ අවදානමක. කෘතිම පලිබෝධනාශක තහනම් කිරීම ගැන ස්විස්තලන්තයේ ජනමත විචාරණයක්. ඉන්ධන මිල ඉහළ දැමීම ජීවන වියදම් කමිටුව මගින් ගත් තීරණයක් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ අනුව ඒ සඳහා හේතු කරුණු ජනාධිපති මාධ්‍යංශය අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දක්වා තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව ඉහළ යාම ඉන්ධන මිල වැඩි කිරීමට එක් ප්‍රධාන හේතුවක් බවයි. මේ වන විට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70 ඉක්මවා ඇති අතර එය තවදුරටත් ඉහළ යනු ඇති බව වෙළඳ පොළ ප්‍රවණතා මගින් පැහැදිලි කරන බවයි. ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා අතිවිශාල විදේශ විනිමයක් දරන රටක් පමණක් නොව එම ආනයනයන් මත රටේ ප්‍රවාහන සේවා විදුලි බල නිෂ්පාදන හා ඇතැම් කර්මාන්තශාලාද පවත්වාගෙන රටක් බවට පත් වී තිබෙනවා. එමෙන්ම විදේශ විනිමය වැය කිරීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවතීම නිසා සෑම වර්ෂයකම ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ණය මත යැපෙන ආයතනයක් වී ඇති අතර මෙම බැංකු දෙක සඳහා මේ වන විට රුපියල් බිලියන 652ක ප්‍රමාණයක් ණය ගෙවීමට ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා 60% පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතු අතර එබැවින් ප්‍රවාහනය සඳහා ඉලෙක්ට්‍රික් රථවාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවක් බවට පත් කළ යුතු බවද එම නිවේදනයේ සඳහන්. ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය කිරීම නතර කර ඉලෙක්ට්‍රික් රථවාහන භාවිතය ප්‍රචලිත කිරීමත් ත්‍රිරෝධ රථ සඳහා ඉලෙක්ට්‍රික් එන්ජින් ලබා දීමත් මගින් ප්‍රවාහන පිරිවැය ස්ථාවර කරගත හැකි වනවා. ඉන්ධන භාවිතය අධික වීම නිසා නාගරික ප්‍රදේශවල වාතය අපිරිසිදු වීමත් ජනතාවගේ පෙනහළු ආශ්‍රිත රෝග වැඩිවීමත් තුළ පරිසර හිතකාමී බලශක්ති මූලාශ්‍රවලට කඩිනමින් පිවිසීම අනිවාර්ය බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. එබැවින් මිල වැඩි කිරීමට අමතරව ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ජනනය සඳහා සාමාන්‍ය වශයෙන් 30% පමණ ඉන්ධන භාවිතා කරන බැවින් එය වළක්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ජනන කඩිනම් කිරීමටද රජය කටයුතු කරමින් සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එබැවින් මෙම මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙලක එක් ප්‍රධාන සාධකයක් පමණයි. එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩුපොලි අනුපාත පවත්වා ගැනීමටත් විදේශ විනිමය වියදම් අඩු කර විනිමය අනුපාතිකය ශක්තිමත් කර ගැනීමත් ජනතාවගේ සෞඛ්‍ය හා සුබ සාධනය සුරක්ෂිත කර ගැනීමටත් ආනයනය මත රඳා පවතින පරිභෝජනාර්ථිකය දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පත්කර ගැනීමට ගත් තීරණයක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඉන්ධන මිල වැඩිවුවද ප්‍රවාහන ගාස්තු කිසිසේත්ම ඉහළ නොදමන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුගම මහතා පවසනවා. මම ඉතාම පැහැදිලිව කියන්න ඕනේ විශේෂ ඇමතිවරයා හැටියට රුපියලකින්වත් අපි බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ. මොකද ජනතාවට දැරිය හැකි උපරිම ප්‍රමාණයට අපි බස් ගාස්තු වැඩි කරලා ඉවරයි. ඒකට හේතුව තමයි පහුගිය කාලේ සංචරණ සීමා නිසා ආසන ගානට පමණක් මගින් ගෙනියන්න කියලා අපිට උපදෙස් දෙන්න සිද්ධ වුණා. එතකොට අපි ආසනගත මගින් සංඛ්‍යාව පමණක් ප්‍රවාහනය කිරීමේ ගාස්තුවට මේ බස් රථ ගාස්තුව අපි සංශෝධනය කෙරුවා. ඒ වෙලාවේ ඒක 120ක
බස් ගාස්තු වැඩිවීමක්. නමුත් ඒක අත්‍යවශ්‍යයි. මොකද නැතිනම් බස් හිමියන්ට ඒ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න බෑ. දැන්ුත් බස් හිමියන්ට ප්‍රශ්නයක් තියෙනවා. සංගම් කියන එක අපි පිළිගන්න. අපි හිතමු ගාස්තුව වැඩි කෙරුවයි කියලා. වැඩි කෙරුවත් අද මිනිස්සු යන්නේ නැහනේ බස් රථවල. දැන් දවස් ගාණක් වහලා තියෙනවා. ඊගාවට අපි ආය කවද වහන්න වෙයිද දන්නේ. නිසා පෞද්ගලික ප්‍රවාහන ශාස්ත්‍රයේ විතරක් නෙමෙයි රාජ්‍ය ප්‍රවාහන ශාස්ත්‍රයේත් ප්‍රශ්න සහගත තත්ත්වයක් තියෙනවා මේ COVID-19 තත්ත්වය නිසා. අපි පැහැදිලිව ජනතාවට කියන්න ඕනේ බස් ගාස්තු අපි වැඩි කරන්නේ නැහැ. හැබැයි අපි බස් හිමියන්ට යම් සහනයක් සහනාධාරයක් අපි පහුගිය කාලේ දුන්නා. ලක්ෂ 3 ණය දුන්නා, අපි ලීසින් සහනය දුන්නා. දෙන්න පුළුවන් සියලු දේ දෙනවා. නමුත් ඒ අයට යම් සහනයක් අපි දිය යුතුයි කියන තැනටත් එන්න වෙනවා. මොකද මේ ඉන්ධන ගාස්තුව අර තියෙන ගාස්තුවට මේ අයට උරාගත හැකි එකක් නෙමෙයි. ඒකත් අපි පිළිගන්නවා. නිසා යම් ඉන්ධන සහන ආධාරයක් හරි යම් දීමනාවක් හරි මොකක් හරි එකක් අපි කරන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරලා බලමු. නමුත් ජනතාවට පිට ඒ ප්‍රවාහන බර අපි පවටවන්නේ නැහැ කියන කාරණේ පැහැදිලිව පවසනවා. දිනකදී ලබා දුන් වැඩිම COVID-19 මාත්‍රා ප්‍රමාණය ගෙවුණු දිනේදී ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නජය සුමන මහතා සඳහන් කළා. මේ අතර අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1886 දෙනාත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,23,163ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2354 අතරින් 14 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වන අතර අනෙක් ආසාදිතයින් 2340 දෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වනවා. එමෙන්ම ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාව වූ 561 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එහිදී නිට්ටඹුවෙන් ආසාදිතයින් 87 දෙනෙකු වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 528ක් ඊයේ වාර්තා වුණා. ඉන් 90 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ මහනගර සභා සීමාවෙන්. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 313 දෙනෙකු හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ගත වූ දිනේදී කොවිඩ් ආසාදිත මරණ 63ක් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2136ක් ලෙසයි. ඊයේ දිනේ තහවුරු කළ මරණවලින් 13ක් සිදු වී ඇත්තේ මැයි මාස 23 වනදා සිට මැයි මාස 31 වනදා දක්වා කාලය තුලයි. මෙම මාස පළමු වනදා සිට 11 වනදා දක්වා සිදු වූ මරණ සංඛ්‍යාව 51ක් ලෙසයි දැක්වෙන්නේ. කෙසේ වෙතත් ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ වාර්තා වී නැහැ. ඊයේ තහවුරු කළ මරණ 63 අතරට කාන්තාවන් 30 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 33 දෙනෙකු වනවා. ඔවුන්ගෙන් 7 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගිය සංඛ්‍යාව 9ක්. රෝහල් ගතව ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර 47 දෙනෙකුද මියගොස් තිබෙනවා. මේ අතර මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන ක්‍රියාවලියේ දිනක් තුල එන්නත් කළ වැඩිම පුද්ගලයන් සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නජය සුමන මහතා පවසනවා. ඒ අනුව ඊයේ දිනේ එන්නත්කරණයට ලක් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,37,067ක්. එහිදී සයිනෝෆාම් පළමු මාත්‍රා 59,881ක් සහ එහි දෙවන මාත්‍රා 76,615ක් ලබා දී තිබෙනවා. මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් මුල්ලේරියාව ජනතාවට එහි දෙවන මාත්‍රාව ලබා දීම මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේදී අද ආරම්භ වුණා. පයිතොන පෙර හඳුනාගෙන තිබුණා විශේෂයෙන්ම ගුසුව බල ප්‍රදේශයේ තීව්‍ර රෝග ව්‍යාප්තියක් තියෙන ප්‍රදේශයක් ලෙස මේ එන්නත් කරණයත් එක්ක එහෙම අඩු වෙලා තියෙනවද මේ වෙනුවට? රෝගී වාර්තා වෙනවා. නමුත් ඒක තාම අපිට රෝගී වාර්තා වීමේ අඩුවක් දකින්න තාම කල්මදි. නමුත් අපි ඉදිරි සතිවලදී අපේ දත්ත විශ්ලේෂණය කරලා බලපුවම මේ රෝගී වාර්තා වීම අඩු වෙයි කියලා කාගෙන් ඉල්ලීමක් කරන්න කැමැති. අපි මේ සතියෙම අදාළ පළමු මාත්‍රාව ලබාගත් මධ්‍යස්ථානයේම වගේ එන්නත් කරන්නේ සිද්ධ කරනවා. මේ පාන්දරින්දා පොලිමේ ඉන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අත විතර වෙනකොට එන්නත් මධ්‍යස්ථානයට ආවොත් ඇති. මේ අතර හම්බන්තොට වලස්මුල්ල සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශයේ විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලාටද එන්නත් කරණය අද සිදු වුණා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත තාවකාලිකව නවතා දැමුණු මහනුවර එන්නත් කරන වැඩසටහන අඟහරුවාදා දිනේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලු මමනුගම මහතා සඳහන් කළා. අදයි හෙටයි ඒ දබලා දෙන්න තිබුණු එන්නත් කිරීමේ වැඩසටහන හදිසියේ සිටවන්න සිදු වුණා. හැබැයි අපි සැලසුම් කරගත් පරිදිම අඟහරුවාදා දිනේ සිට
ඒ නත්කරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේ බැරි වෙච්ච දින දෙක අපි හෙටින් ආරම්භ කරලා 15 16 තමයි අවසාන වෙන්නේ. අඟහරුවාද පටන් ගත්තා. එතකොට 17 18 කියන දින දෙකට අද සහ හෙට යෙදිලා තිබුණු ඒ මධ්‍යස්ථාන අපි සක්‍රිය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 30,449ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,88,547ක් ලෙසයි. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයන් 1353 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එය නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. 2020 වසරේ මාර්තු මාස 18 වනදා මෙරට නිරෝධායන නීති ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පසු එක් දිනක් තුලදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මේ වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව මත ඊයේ දිනේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 31395ක් බවයි. මේ අතර රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී ඊයේ සිදු කළ ඩ්‍රෝන මෙහෙයුමකදී සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මීට අමතරව බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළු වන ස්ථාන 14කදී විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. එහිදී පුද්ගලයන් 5268 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් අත්‍යවශ්‍ය සේවාවල සමාජිකාවන් බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් එම අයගෙන් 188 දෙනෙක් අවවාද කර ආපසු ඔවුන් පැමිණි ස්ථාන වෙත යවා තිබෙනවා. ඔවුන් සංචාරණ සීමා උල්ලංඝනය කරමින් පළාත් හරහා යාමට පැමිණි අයවලුන් බවටයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දිනේ එම මාර්ග බාධක ඒ ආකාරයටම ක්‍රියාත්මක වනු ලබනවා. පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කිරීමට රුසියාවේ මොස්කව් අගනුවර නගරාධිපතිවරයා තීරණය කර තිබෙනවා. රුසියාවේ මොස්කව් නුවරට වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එරට ගෙවුණු සතියේදී කොවිඩ් ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාම එම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ගෙවුණු පැය 24ේදී රුසියාවෙන් කොවිඩ් වෛරස් ආසාදිතයින් 13510 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉකුත් පෙබරවාරි මාසයෙන් පසු එරටින් හඳුනාගත් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එයයි. ඒ අනුව ඉහළ යන කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ජුනි 15 වනදා සිට 19 වනදා තෙක් වැටුප් සහිත වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කිරීමටයි මොස්කව් නගරාධිපතිවරයා කටයුතු කර ඇත්තේ. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 80834ක්. එය අප්‍රේල් 2 වෙනිදායින් පසු වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව බවයි ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. කෙසේ නමුත් ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 3303ක් වාර්තා වුණා. ඒ අනුව රට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,70,000 ඉක්මවනවා. මේ අතර ලොව ධනවත් රටවල G7 කණ්ඩායම දුප්පත් රටවලට කොවිඩ් එන්නත් බිලියනයක් ලබා දීම ප්‍රමාණවත් නොවන බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් පවසනවා. ඔහු සඳහන් කළේ ගෝලීය එන්නත් කරන සැලැස්මට අනුව එය සිදු කළ යුතු බවයි. තර්කානුකූලව කඩිනමින් සහ ප්‍රමුඛතාවයක් සහිතව එය සිදු කළ යුතු බවයි ජගත් මහලේකම්වරයා සඳහන් කර ඇත්තේ. එමෙන්ම දුප්පත් රටවල ජනතාවට කඩිනමින් කොවිඩ් එන්නත් ලබා නොදුන්නහොත් වෛරසය තවදුරටත් අනුවර්තනය වී නව එන්නත් වලටද ප්‍රතිරෝධයක් නොදැක්විය හැකි බවද ජගත් මහලේකම්වරයා පෙන්වා දී තිබෙනවා. දුප්පත් රටවලට කොවිඩ් එන්නත් බෙදා හැරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවැක්ස් වැඩසටහන යටතේ මේ වන විට එන්නත් මාත්‍රා මිලියන 83ක් ලොව පුරා රටවල් 131ක් වෙත ලබා දී තිබෙනවා. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ලෝක ජනගහනයෙන් 70%කට ප්‍රතිශක්තීකරණය ලබා දීම සඳහා අවම වශයෙන් එන්නත් මාත්‍රා බිලියන 11ක් අවශ්‍ය බවයි. මේ අතර එංගලන්තයේ කොවිඩ් සීමා ඉවත් කිරීම තවත් මාසයකින් කල් දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එළඹෙන 21 වනදා එරට කොවිඩ් සීමා ඉවත් කිරීම කෙරෙහි මීට පෙර අවධානය යොමු තිබූ බවයි. ඉතා වේගවත් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූවන් වැඩියෙන් එංගලන්තයෙන් හඳුනා ගැනීමත් සමගයි කොවිඩ් සීමා ඉවත් කිරීම කල් දැමීමට බලධාරීන් තීරණය කර ඇත්තේ. ශ්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් වීසා කාලය අවසන් වුවද දකුණු කොරියාවේ තවදුරටත් රැකියාවල නිරතව සිටීම නිසා එරටින් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා අහිමි වීමේ තත්ත්වයක් උද්ගතව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
වීසා නොමැතිව දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වහම ගෙන්වා ගන්නා ලෙස දකුණු කොරියානු රජය ශ්‍රී ලංකාවට දන්වා ඇති බැවින් එසේ නොවුනහොත් ශ්‍රී ලංකාවට රැකියා විශාල සංඛ්‍යාවක් අහිමිවීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පවසනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ ලියාපදිංචි වී දකුණු කොරියාවේ රැකියාවලට ගොස් වීසා අවසන් වූ 2000ක් පමණ තවදුරටත් එහි රැඳී සිටින බවත් ඔවුන් හැකියික්මනින් ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවයි සභාපතිවරයා සඳහන් කළේ. එසේ නොවුනහොත් ඔවුන් වෙනුවෙන් අපකර අත්සන් කළ පුද්ගලයන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බවත් අදාළ ශ්‍රමිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද සිදුවන බවයි සභාපතිවරයා සඳහන් කළේ. මේ අතර පවතින තත්ත්වය මත කොරියාවට යෑමට නොහැකිවීම හේතුවෙන් කොරියානු රජය සමග සාකච්ඡා කර තම රැකියා බලාපොරොත්තු ඉටු කර දෙන ලෙස මෙරට කොරියානු විභාගයේ සමත් පුද්ගලයින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දැන් මේ වෙනකොට අපේ 6800 ප්‍රමාණයක් ඉන්නවා 2018 එක්සෑම් එක පාස් වෙලා. ඒ අයගෙන් දැනට 2500කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. තව මාස දෙක තුනකින් පොරොත්තු ලේඛනයෙන් ඉවත් වෙන. ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ජනාධිපතිතුමාගෙන් කාරුණික ඉල්ලන්නේ අපේ කොල්ලෝ ගොඩක් ඉඩම් උගස් තියලා බයිසිකල් විකුණලා රත්තරන් බඩු උගස් තියලා තමයි මේවට සල්ලි හොයාගෙන කරේ. ඒ ඔක්කොම දැන් අපත යන බවක් පේන්නේ රජයේ මැදිහත් වීමක් ඇතුව කොරියානු රජය සමග කතා කරලා අපේ තිබ්බ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මාර්ගයක් හදලා දෙන්න කියලා තමයි ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලන්නේ. ඒ වෙනකොට කොරියානු රජයෙන් රැකියාලාභීන්ට සේවා ගිවිසුම ඇවිල්ලා තියෙනවා 1600කට අධික ප්‍රමාණයක්. මේ 1600ම මේ වෙනකොට අපේ ලංකාවේ රජයෙන් කිසියම් වැඩපිළිවෙලක් නැහැ මේගොල්ලෝ යවනවද මොකද්ද කරන්න කියලා. රටවල් හතරකින් මේ වෙනකොට ශ්‍රමිකයන් ගන්නවා කොරියාවට. ඒත් මේ අපේ ලංකාවට ආපු සේවා ගිවිසුම වලට මොකද වෙන්නේ? මේ ඉල්ලන ශ්‍රමිකයන් ඇයි යවන්නේ නැත්තේ? තම අධිකාරිය වෙත දෛනිකව ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේ වර්ධනයක් මේ දිනවල පෙන්නුම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කළේ මේ දිනවල ලැබෙන දෛනික පැමිණිලි සංඛ්‍යාව 16ක් වන බවයි. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කළ භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් සහ ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කර ඇති අතර අයථා ලෙස ඩිලිවරි ගාස්තු අය කිරීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද එම අධිකාරිය අවධාරණය කළා. එමෙන්ම මෙම තත්ත්වය යටතේ මිල නියාමනයක් සම්බන්ධයෙන් අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයිද එම අධිකාරිය පවසනවා. මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ පවතින ගැටලු සම්බන්ධයෙන් 1977 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි. කොවිඩ් අර්බුදයට විසඳුමක් ලබා දීම සඳහා සිය නිවස ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කළ යුවලක් පිළිබඳ තොරතුරු පසුගියදා අපට වාර්තා වුණා. රෝහල් තුළ විවිධ අර්බුද නිර්මාණය වී ඇති කාලයක බදුල්ලේ ව්‍යාපාරික යුවලක් සිය නිවස ආයුර්වේද විශේෂ ප්‍රතිකාර ඒකකයක් බවට පත් කිරීමට ඉදිරිපත් වුණා. කෝටි 3කට අධික වටිනාකමකින් යුත් එම තෙමහල් නිවස පසුගියදා ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කළ අතර කාමර 9ක් සහ ශාලා 2ක් ලෙසින් සියලු පහසුකම් ඇති පරිදි ඒ නිර්මාණය කර ඇත්තේ. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මෙම ආයුර්වේද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කරනු ලැබුවා. සංඝං සරණං ගච්ඡාමි. තමන් සතු දේ අනුන්ට දෙන්න තියෙන හැකියාව හැඟීම ඇති වෙන්නේ තාම කලාතුරකින්. බුද්ධදාස සමරජීව සහ අයිරින් හිල්ඩා ලියනගේ යන දෙපළ විසිනුයි මෙම පරිත්‍යාගය සිදු කළේ. සිය සිතෙහි ඇති වූ සිතුවිල්ලක් පාදක කරගනිමින් මෙම කටයුත්ත සිදු කිරීමට මූලිකත්වය ගත් බවයි එම නිවසේ හිමිකරුවන් සඳහන් කළේ. ජීවිතේ පටන් ගන්නකොට කොහොම හරි අපිට හුඟක් කරදර තිබුණා. ඉන්න තැනක් තිබුණේ නැහැ. ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ. අවුරුදු 2-3ක් අපි ඉතින් දුක් වෙන. ටික කාලයක් ඉන්නකොට පළතුරු බීමක පටන් ගන්න අදහසක් ආවා. ඉස්සෙල්ලා බෝතල් 50ක් තමයි අපි හැදුවේ. ඒ 50ම නරක් වුණා. හැබැයි හදපු දවසේ ටිකක් කල් යනකොට බදුල්ලි ප්‍රසිද්ධ වුණා අපිව. මේකම කරගෙන ළමයි 5 දෙනෙක් විතර වැඩට ගත්තා. එතනින් එහාට අපිට වැරදුනේ නැහැ. කරපු හැම දෙයක්ම හරි ගියා. සතුටට ටෙන්ඩර් එක ගත්තා. සතුටෙන් ලංකාව පුරාම බෙදා හැරියා. ව්‍යාපාරය හොඳින් කරගෙන ගියා. ඊට පස්සේ සේවකයෝ 20ක් 30ක් ඔය වගේ වැඩි කරගත්තා. ඊට පස්සේ වාහනයකින් එක ගත්තා. කොහොමත් අපේ අදහස තිබ්බ පිනක් දහමක් කරගන්න ඕනේ. අපි පෙර ආත්මික කරපු පිනකට පොඩි කාලේ නැති දුක්ින්ද. නිසා අපි දුන්නා නම් මෙහෙම ආයුර්වේදයට රෝගියෝ නිරෝගී වෙලා යනවා කියන්නේ ඒක ලොකු පිනක් නේ. දෙයින් අපි හිට නැති වෙන්න ඉඩ තියෙනවානේ. අනිත් එක සසර කෙටි කරගන්නත් ඉතින්
මේකෙනුත් හේතුවක් ලැබෙයිනේ අපිට. එහෙම කියලා හිතලා තමයි මේ පරිත්‍යාග කරන්න ලෑස්ති. අපේ සතුට තමයි මේක. බලය අත්හැර වෙනස්ම විදියක රැකියාවක් තෝරාගත් කෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ. සමාජයේ වෙනස් විය යුතුම තැනක් ඇය යළිත් අපට සිහි කැඳවනවා. පවතින තත්ත්වය. ඔව්, ඒක වෙනස් වෙන්න ඕනේ. අරගල කරමු. ඒත් අරගලය කියන වචනවත් නොදන්න මිනිස්සු කොයි තරම් ඉන්නවද? පාලකින් වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනුවෙනුත් අපි අරගල කරනවා. පාලනය වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනුවෙනුත් අපි අරගල කරනවා. ඒත් හොඳම අරගලය Taman වෙනස් වෙලා Taman තුලම අරගලයක් ඇති කර ගැනීම. මේ ඉන්නේ ඇන් සොෆී හර්මන්සෝ. ලක්ෂ 5ක ජනතාවක් වාසය කරන ස්වීඩනයේ දෙවන විශාලතම නගරය ගෝතන්බර්ග් වල කලින් සිටි නගරාධිපතිනිය. 2016 අවුරුද්දේ ඉඳලා 2018 අවුරුද්ද වෙනකම් ඇය ගෝතන්බර්ග් වල නගරාධිපතිනිය. ඒ කාලයේදී Tamanගේ නගරය වෙනුවෙන් රාජකාරී කටයුතු සිදු කළ ඇය රාජකාරිය අවසන් කළ පසු රැකියාවක් සොයා ගන්නවා. ඒ රැකියාව Tamanගේ පෙර රැකියාවත් එක්ක කොච්චර දුරට ගැලපෙනවද කියලා ඇය හිතුවේ නැහැ. ඒ වගේම ඇය බලය ගැන හිතුවෙත් නැහැ. තනතුරෙන් ඉවත් වූ ඇන් සොෆී මහත්මිය කුණු ලොරියක වැඩ කරන රැකියාවක් තෝරගත්තා. ඒ නගරාධිපති තනතුරෙන් ඉවත් වුණාට පස්සේ නිවසේ කුලිය ඇතුළු දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීම වෙනුවෙන්. මේ රටේ කුණු ලොරිය පදවන රියදුරු විසින් නිවෙස් අසලටම පැමිණ තමා විසින්ම කුණු සහිත පෙට්ටිය යන්ත්‍රානුසාරයෙන් ලොරියට පටවන්නට ඕනේ. ඒත් කිසිම පැකිලීමකින් තොරව ඇය ඇගේ රාජකාරිය සිදු කළා. තමන් කලක් නගරාධිපති තනතුරු දැරූ බල ප්‍රදේශයේම ජනතාවට තමයි ඇය මේ විදියට සේවය කරන්න පටන් ගත්තේ. වෙනත වගේ ඇයට ඇතැම් විට ගරුසරු හිමි වෙන්නේ නැතුව ඇති. ඒත් ඇය ඇගේ අලුත් රැකියාවට බොහෝසේ නැලුම් කළා. නගරාධිපති තනතුරේ ඉවත්වීමත් එක්ක බරවාහන රියදුරු බලපත්‍රය ලබාගෙන තමා නගරාධිපතිනිය ලෙස සේවය කළ නගර සභාවටම කුණු ඇදීමේ තනතුරට අයදුම් පතක් ඉදිරිපත් කොට ඇය සේවයට බැඳුනේ පවතින නීතිමය රාමුවලට පවා ගරු කරමින්. ලෝකයේ බොහෝ දේශපාලඥයින් තමන්ගේ සේවය අවසන් කිරීමට සිදුවීමත් එක්ක තෝරගන්නේ තමන්ගේ පෙර රැකියාවටම ගැලපෙන රැකියාවක්. නැත්නම් තමන්ගේ බලය තවදුරටත් රඳවා ගන්න ඔවුන් විශාල වෑයමක් දරනවා. ඒත් ඇය ලෝකයටම වටිනා ආදර්ශයක් ලබා දෙනවා. දේශපාලඥයෙකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ලබාගත හැකි සුදුසුම රැකියාව මම කරනවා. ඇය පවසනවා. හිතන්න ඇගේ බලය දැන් නැහැ. ඒත් බලය රඳව ගන්න ඇගේ උත්සාහයක්වත් නැහැ. ඇගේ රාජකාරී ජීවිතයේදී ඇය දකින්න ඇති කුණු එකතු කරන මිනිස්සු කරන සේවය. ඇය ඒකට ගොඩක්ම කරු කළා. හැම රැකියාවක්ම එක වගේ යන මතය ඇය විශ්වාස කළා. සමහර තැන්වල බලය අල්ලගන්න මේ වෙලාවෙත් මිනිස්සු කොච්චර සටනක් කරනවද? ඒත් හැකියාව තිබියදීත් බලය අත්හැරීම ඒක ඇගේ මානසික සතුටට ලොකු ශක්තියක් වෙන්න ඇති. විප්ලව කරන සමාජයට බලය අල්ලන්න පැතිමාරු කරන පාලකින්ට තමන්ගේ බලයෙන් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතන් ඉන්න අයට ඇය දුන්නේ ආදර්ශයක්. ලොකු පුටුවක ඉන්නවා වෙනුවට බිම ඉඳ ගන්න එකත් ඒකත් ලොකු ගෞරවයක්. අවධානය විදෙස් පුවත් වෙත. කෘතිම පලිබෝධනාශක තහනම් කළ යුතුද යන්න සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ස්විස්ටර්ලන්තය තීරණය කර තිබෙනවා. කෘතිම පලිබෝධනාශක තහනම් කළ යුතු දෙයන්න සම්බන්ධයෙන් ස්විස්තලන්තයේ අද ජනමත විචාරණයක් පැවැත්වෙනවා. එහිදී රටවැසියන් වෙත ප්‍රශ්න දෙකක් යොමු කරන අතර ඉන් එකකින් විමසා සිටින්නේ ගොවීන් වෙත පලිබෝධනාශක සඳහා ලබා දෙන සහනාධාරය ඉවත් කළ යුතු දෙයන්නයි. අනෙක් ප්‍රශ්නය මගින් එම පලිබෝධනාශකයේ වසර 10ක් තුළ මුළුමනින්ම තහනම් කළ යුතු දෙයන්න විමසා බැලෙනු ඇති. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම යෝජනා මගින් තමන්ගේ ගොවි නිෂ්පාදන ව්‍යාපාර අර්බුදයකට ලක්වනු ඇති බවට ස්විස්තලන්තයේ ගොවීන් ප්‍රකාශ කර ඇති බවයි. කෙසේ නමුත් මෙය සම්මත වූහොත් ස්විස්තලන්තය කෘතිම පලිබෝධනාශක තහනම් කළ ලොව දෙවන රට බවට පත්වනු ඇති. එවැනි තහනමක් මුලින්ම පනවනු ලැබුවේ භූතානය විසින්. මේ අතර චීනයේ හුබේ පලාතේ ශියාන් නගරයේ ගෑස් නල මාර්ගයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම පිපිරීමෙන් තවත් පුද්ගලයන් 138 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 37 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඔවුන් ෂියාන් නගරයේ පිහිටි රෝහල් වලට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. අනතුරත් සමග එහි සිටි පුද්ගලයන් 150 දෙනෙකු ඉන් ඉවත් කර ගැනීමටද ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. එමෙන්ම එම පිරිසට අවශ්‍ය රුධිරය ලබා දීම සඳහා ඉදිරිපත් වන ලෙස රෝහල් බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබුණා. ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක මෙම පිපිරීම සිදුව ඇති අතර ගොඩනැගිල්ලටද පිපිරීමෙන් දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජුනි මාස 14 වනදා රුධිර නිෂ්පාදනවල අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීමට මෙන්ම රුධිර පරිත්‍යාගශීලීන්ගේ වැදගත්කම වෙනුවෙන් නම් කරන ලද ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය හෙවත් ලේ දන් දීමේ දිනය ජුනි මාස 14 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. මෙරට භාෂා ශාස්ත්‍රෝන්නතියට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ පඬිවරයෙකු වූ පණ්ඩිත ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර වාසර මුදලිතුමා උපත ලබා ඇත්තේ 1869 ජුනි මාස 14 වන දිනයි. ඒ මහතා පාලි සංස්කෘතාදී ප්‍රාචීන භාෂා ප්‍රවීණයෙකු වනවා. යුරෝපීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පැරිසියේ පිහිටුවා ඇත්තේ 1962 ජුනි මාස 14 වන දිනයි. පසුව එය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය බවට පත්ව තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස් 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.